අපි මේ උදෑසන ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. අපේ පර්වතය, අපේ රක්ෂාස්ථානය වන දෙවියන් වහන්සේව අපි මුළු හදවතින් අපි නමස්කාර කරමු. හලෙලූයා. ඕ ස්වාමිනී ඔබට නමස්කාර වේවා. මා පර්වතයයි රක්ෂාස්ථානයයි දෙවිදුන් මගේ ශක්තියයි. දුබලකමෙහිදී පීඩාවෙහිදී සමිඳුන් මගේ සරණයයි. මා පර්වතයයි මා පර්වතයයි රක්ෂාස්ථානයයි දෙවිදුන් මගේ ශක්තියයි. දුබලකමෙහිදී පීඩාවෙහිදී සමිඳුන් මගේ සරණය. වහල් නොවෙන්නා වහල් නොවෙන්නා බිය ඉදිරියේ බියනියයි මා දෙවිදුන් ආශ්‍රයේ. වහල් නොවෙන්නා බිය ඉදිරියේ පුතණුවන් මා දෙවිදුන් ආශ්‍රයේ. මා පර්වතයයි රක්ෂාස්ථානයයි දෙවිදුන් මගේ ශක්තියයි. දුබලකමෙහිදී පීඩාවෙහිදී සමිඳුන් මගේ සරණය. වහල් නොවෙන්නා වහල් නොවෙන්නා බිය ඉදිරියේ බියනියයි මා දෙවිදුන් ආශ්‍රයේ. වහල් නොවෙන්නා බිය ඉදිරියේ පුතණුවන් මා. වහල් නොවෙන්නා බිය වහල් නොවෙන්නා බිය ඉදිරියේ බියනියයි මා දෙවිදුන් ආශ්‍රයේ. වහල් නොවෙන්නා බිය ඉදිරියේ පුතණුවන් මා දෙවිදුන් ආශ්‍රයේ. ස්වාමින් වහන්සේ මට ප්‍රේම කරන නිසා ස්වාමින් වහන්සේගේ අභිප්‍රාය ලෙස මාව කැඳවනු ලැබූ නිසා මගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක් ස්වාමින් වහන්සේ යහපතට පෙරලන බව මම විශ්වාස කරනවා. එනිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම මගේ ස්වාමින් වහන්සේව නමස්කාර කරනවා.
දෙවිඳුන් හාසයේ දියණියයිම දෙවිඳුන් හාසයේ පුතුණුවන්ම දෙවිඳුන් හාසයේ සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම. මේ ආකාරයට දවසේ දෙවියන්වහන්සේගේ පණිවිඩය ඔබ සමග බෙදා ගන්න ලැබීම එක මහත් වාග්යක්. අද දවසේ ආරම්භයේදීම මම ඔබගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. දෙදෙනෙක් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා ඒ ස්ථානයේ සිදුවිය යුතු ප්‍රධානතම කාරණා මොකක්ද? දැන් මේ වෙලාවේ මට ඔබේ පිළිතුර අහන්න විදිහක් නැහැ. නමුත් මගේ පිළිතුර නම් දෙදෙනෙකු අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා ඒ ස්ථානයේ සිදුවිය යුතු ප්‍රධානතම කාරණාව තමයි එකිනෙකා පිළිබඳව අවබෝධ කර ගැනීම. ඔබට මා සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න නම් ඔබට වෙනවා මං ගැන අධ්‍යයනය කරන්න. ඔබට වෙනවා මං ගැන හොයලා බලන්න. මං කැමති මොනවටද මං අකමැති මොනවටද? ඒ වගේම මට ඔබ සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න නම් මට වෙනවා ඔබ ගැන හොයලා බලන්න. ඔබ කැමති මොනවටද? ඔබ අකමැති මොනවටද? මම ඔබට කතා කරනකොට කැමති කොයි විදිහටද? මේ විදිහට අපි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ප්‍රථමයෙන් අපි ඒ කෙනා පිළිබඳව හොයලා බලනවා. දැන් ඔබ යම් කෙනෙක් සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා නම් ඔබ දැනුවත් හෝ නොදැනුවත්ව ඔබ ඒ කෙනා ගැන හොයනවා. ඔබ බලන්න ඇති අද දවසේ මම ඔබ සමග කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා.
අද දවසේ මම ඔබ සමග කතා කරන්න යන්නේ ඔබේ ජීවිතයට ඉතාමත් වැදගත් වූ කාරණාවක්. මම ආරම්භයේදීම කියන්න අද දවසේදී ඔබ වැදගත් තීරණයක් ගන්න යනවා. අද දවස ඔබට වැදගත් දවසක්. මම ඔබට පැහැදිලි කරන්නම් ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් කරනවා මේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා. අද මේ සමාජයේ මුහුණ පාන සෑම කාරණාවකටම ප්‍රධානතම හේතුව මොකක්ද කියන එක ගැන රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඒ තමයි එක මනුෂ්‍යයා දෙවියන් වහන්සේව නොදන්නාකම, දෙක දෙවියන් වහන්සේ ගැන දැනගෙනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් උන්වහන්සේ සමග කටයුතු නොකිරීම, උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම කියන කාරණා දෙක අද මේ සමාජයේ අද මනුෂ්‍යයා මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම ප්‍රධානතම හේතු සාධකයන් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මගේ සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේව හඳුනා ගැනීම, ඒ හඳුනාගත් දෙවියන් වහන්සේ සමග උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ඔබ සලකමින් උන්වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඔබටත් මටත් මෙවැනි කාලයක ඉතාමත් වැදගත් වූ කාරණාවක් තිබෙනවා. මම කැමති ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනේ යම් කොටසකට ගිහිල්ලා ඔබට මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. ඔබ හැම කෙනෙක්ම දන්නවා බයිබලයේ සිටින ප්‍රධානතම අනාගත වතුරුවරයෙක් ලෙස අපි යෙසායාව හඳුන්වනවා. ඔබ හැම කෙනෙක්ම මේ සිදුවීම දන්නවා. යෙසායා කියන අනාගත වතුරුවරයාගේ කැඳවීම, ඔහුව කැඳවූ අවස්ථාව ගැන ඔබ මම අපි හැම කෙනෙක්ම දන්නවා. මම කැමති ඔබගේ අතේ බයිබලයේ තියෙනවා නම් ඒක පෙරලනවට යෙසායා 6 වෙනි පරිච්ඡේදයට. යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා යෙසායා දෙවියන් වහන්සේව ප්‍රථම වරට උන්වහන්සේව දැකලා ඔහුගේ සේවයට ඔහුගේ පැමිණීම ඒ ස්ථානයේ සඳහන් කරනවා. ඒ ස්ථානයේ කියනවා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන් වහන්සේ උසස් සිංහාසනයක වැඳ හිදිනවා දුටෙමින්. දැන් මම මුලින්ම කැමති මේ උස්සියා කියන රජතුමා ගැන ඔබට මතක් පැහැදිලි කරන්න. දෙක ලේකම් පොතේ 26 වෙනි පරිච්ඡේදය ඔබට කියවලා බලන්න පුළුවන් නම් ඔබට සම්පූර්ණයෙන් මේ උස්සියා කියන රජතුමා ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ උස්සියා කියන රජතුමා අවුරුදු 16 දී රජකම ලබලා අවුරුදු 52ක් පමණ ඔහුගේ ජීවිතයේ ඔහුගේ රාජ්‍ය කාලය ඔහුගේ මරණය සමග අවසන් කළා වූ රජ කෙනෙක්. ඔබ දන්නවා ඊශ්‍රායලයේ බිහි වෙච්ච රජවරු ගැන බලනකොට ඔබ අධ්‍යයනය කරලා බලනකොට බොහෝ අය දෙවියන් වහන්සේගේ ඇස්හබුවේ නපුරු දේවල් කරමින් දුෂ්ට පාලනයන් කරා වූ රජවරු අපිට හම්බ වෙනවා. නමුත් මේ රජවරු අතරින් මේ උස්සියා කියන රජතුමා හරි විශේෂයි. ඔහුගේ කුඩා කාලේදී ඔහු රජ වෙලා ඔහු මොකද කරන්නේ? ඔහු දෙවියන් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරපු රජෙක්. ඔබ මේ වෙලාවේ ඔබ කියවුවොත් දෙක ලේකම් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඒ ස්ථානයේ කියනවා ඔහු දෙවියන් වහන්සේව සෙව්වේය. ඔහු දෙවියන් වහන්සේ සොයන තාක් ඒ කාලය තුල දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළා, ඔහුව සඵලවත් කරා කියලා ඒ ස්ථානයේ සඳහන් වෙනවා. ඔහු දෙවියන් වහන්සේව හෙව්වා. ඔහු දෙවියන් වහන්සේව සෙවූ කාලේ ඔහු දෙවියන් වහන්සේව දැනගෙන උන්වහන්සේ ගැන සොයනකොට ඔහු දෙවියන් වහන්සේ සඵලවත් කරා කියලා ස්ථානය තුල සඳහන් වෙනවා. ඒ ස්ථානය තුල සඳහන් වෙනවා ඒ කාලය තුල ඔහුගේ රාජ්‍ය පාලනය කොයි වගේද කියලා. ඔහු කෘෂිකර්මයට, ඒ වගේම වාරි මාර්ගයන් සහ ගොඩනැගිලි බොහෝ දේවල් සඳහා රටේ සුබ සාධනය උදෙසා ඔහු බොහෝ දේවල් කරනවා. නමුත් ඊළඟට ප්‍රශ්නයක් එනවා. ඔහුගේ ජීවිතයේ ඔහු මේචර හැමදේම කරලත් ඔහුගේ අවසාන කාලයේ ඔහු උඩගු වෙලා ඔහු දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔහුගේ අවසාන කාලයේ ඔහු ඊටමත් දුක්ඛිත ලෙස අවසන් කරනවා. දැන් ඔබ මේ වෙලාවේ බලන්න ඇති උස්සියා කියන රජතුමා ගැන ඇයි මම ඔබ සමග කතා කරන්නේ කියලා. ඉතින් මෙවැනි මම ඔබට කිව්වා ඔහු රටේ සංවර්ධනය උදෙසා වැඩ කරපු කෙනෙක්. ඔහු රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරපු කෙනෙක්. එතකොට දැන් විශේෂයෙන් අපි අද දවසේ ජීවත් වෙන මේ කාලත් එක්ක අපිට තේරෙනවා රටේ නායකත්වය කොච්චර රටට බලපානවද කියලා. ඉතින් අපි දකිනවා මේ උස්සියා රජතුමා නැසුණු අවුරුද්ද. ඒ කියන්නේ රටට යම් බලපෑමක් කළ රටේ සංවර්ධනය උදෙසා කටයුතු කරපු රජ කෙනෙක් එක මොහොතකින් ඔහුගේ ජීවිතේ ඔහු මැරුණාම අපිට තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් නැතුව ගියාම ඒ රටට මොකද වෙන්නේ කියලා.
හරි බලපෑමක් ඇති නායකත්වයක් නැති වුණාම ඒ රටට එතනින් එහාට අත්ව නිරනම මොකද්ද කියන එක මම හිතන්නේ ඔබට දැනෙනවා ඔබට තේරෙනවා. ඉතින් මෙවැනි කාලයක යෙසායාට හොඳටම දැනෙනවා මෙවැනි රජ කෙනෙක් රටෙන් නැතුව ගියාම ඌට දැනෙන තත්වය. මෙවැනි තත්වයක යෙසායා ඉන්නකොට දෙවියන් වහන්සේ යෙසායාට එළිදරව් වෙනවා. දෙවියන් වහන්සේ රජෙක් ලෙස උන්වහන්සේ මහිමාන්විත රජෙක් ලෙස යෙසායාට එළිදරව් වෙලා උන්වහන්සේ පෙන්නනවා සැබෑ රජතුමා කවුද කියලා. මගේ සහෝදරයා සහෝදරිය මම ඔබට ආරම්භයේදීම කිව්වා අද මේ සමාජයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. යෙසායාගේ කාලේ උසියා රජතුමා නැති වුණාට පස්සේ යෙසායාට දැනුණ රජ කෙනෙකුගේ අවශ්‍යතාවය. යෙසායාට රජ කෙනෙකුගේ අවශ්‍යතාවය දැනනකොට අයියෝ කෝ රජ කෙනෙක් දැන් කොහොමද අපි රාජ්‍ය පාලනය කරන්නේ? දැන් රටට මොකද්ද වෙන්න යන්නේ කියන එක ගැන ඔහු කල්පනා කරනකොට දෙවියන් වහන්සේ ඔහුට එළිදරව් වෙනවා රජෙක් ලෙස. උන්වහන්සේ මහිමාන්විත රජෙක් ලෙස යෙසායාට එළිදරව් වෙනවා. මගේ සහෝදරයා සහෝදරිය බයිබලයේ තුල අපි පැහැදිලිව දකිනවා ඊශ්‍රායල් දේශයට දෙවියන් වහන්සේ රජෙක් වෙලා ඉන්න කාලේදී තමයි මිනිස්යන්ට කියලා රජෙක්ව දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ. පළවෙනිම කාරණා ඔබ පැහැදිලිව තේරුම් ගන්න. අද මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔබේ අවශ්‍යතාවය මොකක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් පැහැදිලිව මම එක දෙයක් දන්නවා. ඔබේ අවශ්‍යතාවයට පිළිතුර නම් දෙවියන් වහන්සේ. මේ රටේ අවශ්‍යතාවය රජෙක්. ඒ රජගේ අවශ්‍යතාවය යෙසායාට දැනෙනකොට දෙවියන් වහන්සේ පෙන්නනවා මෙන්න මම තමයි සැබෑ මහිමාන්විත බලවන්ත තේජාන්විත රජතුමා කියලා. මගේ සහෝදරයා සහෝදරිය ඔබේ අවශ්‍යතාවය නම් දෙවියන් වහන්සේ. මම ඔබට තවත් මේ ගැන පැහැදිලි කරන්න. අපි හැමෝම දන්නවා දෙවියන් වහන්සේ මේ ලෝකය ඉතාමත් අනර්ග ලෙස අපිට විස්තර කරන්න බැරි තරම් අනර්ග ලෙස උන්වහන්සේ මේ මුළු ලෝකයම නිර්මාණය කළා. මේ මුළු ලෝකයම නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ අති විශිෂ්ට නිර්මාණයක් තමයි මනුෂ්‍යයා. උන්වහන්සේ මනුෂ්‍යව උන්වහන්සේගේ ස්වරූපය ලෙස උන්වහන්සේගේ සමානත්වය ලෙස උන්වහන්සේ නිර්මාණය කරා කියලා උපති පොතේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එතකොට මෙලෙස දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේගේ සමානත්වයේ ලෙසට මනුෂ්‍යව නිර්මාණය කළා උන්වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔහුගේ ජීවිතයේ තෘප්තිය උන්වහන්සේ තුලින් සම්පූර්ණ කරගන්න පිණිස උන්වහන්සේ මේ මනුෂ්‍යයා කියන කෙනාව නිර්මාණය කරා. නමුත් අපි දන්නවා උපති තුන්වෙනි පරිච්ඡේදයට එනකොට මනුෂ්‍යයාගේ හිතුවක්කාරකමට අකීකරුකමට මනුෂ්‍යයා පාපය කියන දේ ඔහුගේ ජීවිතේ ඔහු අත්පත් කරගෙන ඔහු දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේ ශුද්ධ වූ තැනන් උන්වහන්සේ ඒ ශුද්ධ වූ තැනන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයා මොකද කරන්නේ? මනුෂ්‍යයාගේ පාපය කරුණු කොටගෙන මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා යනවා. එතනින් එහාට අපි මේ සමාජය ඔබ එතනින් එහාට මේ සමාජය පිළිබඳව ඔබ බයිබලයේ අධ්‍යයනය කරලා බැලුවත් අද සමාජය දිහා ඔබ හැරිලා බැලුවත් අද සමාජය තුල අපිට පේනවා අපි මේ විශේෂ උප්පත්ති පොතේ ඉඳලා අපි බලනකොට මිනිස්සයා දෙවියන් වහන්සේගෙන් ඈත් වීමේ පරිහානිය තමයි අද අපි බයිබලයේ තුලත් දකින්නේ අද සමාජය තුලත් දකින්නේ. මිනිස්සයාව මම ඔබට පටන් ගැනීමේදීම කිව්වා දෙවියන් වහන්සේ මිනිස්සයාව නිර්මාණය කරේ උන්වහන්සේ තුල තෘප්තිමත් වන පිණිස. නමුත් අද සමාජයේ මොකද වෙලා තියෙන්නේ මේ දෙවියන් වහන්සේගෙන් විය යුතු තෘප්තිමත්කම අද මේ මිනිස්සයා දෙවියන් වහන්සේව නොදන්න නිසා සහ දෙවියන් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් නැති නිසා අද ඒ තෘප්තිය මේ සමාජයෙන් සම්පූර්ණ කරගන්න මිනිස්සු උත්සාහ කරනවා. අද අපි ඕනම මිනිහෙක් අද බොහෝ මිනිසයන් අතරට ගිහිල්ලා බොහෝ වේදනාවන් ස්වීදී නසා ගන්න තත්ත්වයන් වලට විවිධාකාර අමාරුකම් අපහසුකම් ජීවිතේ අඬාගෙන යන මනුෂ්‍යයන්ගෙන් ගිහිල්ලා ඇහුවොත් ඒ මනුෂ්‍යෝ කියන හැම කෙනෙක්ම කියන දේ තමයි මට කිසිම ජීවිතේ තෘප්තියක් නැහැ. මට ජීවිතේ කිසිම සතුටක් සමාදානයක් නැහැ. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට දැනෙනවා මගේ ජීවිතය අසම්පූර්ණයි. මගේ ජීවිතේ මට හිස් වගේ මගේ ජීවිතේ මුකුත් මොන හරි දෙයක් මට අඩු වෙලා වගේ කියලා මනුෂ්‍යෝ කියනවා. ඒ වගේම අපි දකිනවා මේ අඩුකම හිස්කම පුරව ගන්න මනුෂ්‍යෝ විවිධාකාර දේවල්. අද මේ සමාජයත් අපි දකිනවා සමාජයේ විවිධාකාර දේවල්. මේ මනුෂ්‍යයාගේ තියෙන තෘප්තිමත්කම සම්පූර්ණ කර ගැනීම සඳහා අද මේ සමාජය ඉදිරිපත් කරනවා. අද මේක නිසා තමාගේම භාර්යාවගෙන් සතුටු වෙන්නේ නැතුව අද
විවිධාකාරයේ අද ප්‍රශ්න මේ සමාජය තුළ අපි දකිනවා. අද වෛශ්‍යාකම තිබෙනවා. අද අපි දකිනවා අසභ්‍ය වීඩියෝ දර්ශන වලින් මිනිසු තෘප්තිමත් වෙන්න හදනවා. මද්ද්‍රව්‍ය වලින් තෘප්තිමත් වෙන්න හදනවා. තමාට තිබෙන මුදලින් අද සතුටු වෙන්න බෑ. මිනිසු මුදල් පසුපස හඹාගෙන යනවා. අද බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන කාලයක් කියලා අද අපි මේ සමාජය අපිට නිතරම අපේ කනට ඇහෙනවා. අද මිනිමැරුම් මංකොල්ල මේ හැම දෙයකම හේතුව තමයි මනුෂ්‍යයා තුල තිබෙනවා දෙවියන් වහන්සේකින් වෙන් වෙච්ච නිසා තිබෙන හිස්කම. මේ හිස්කම සම්පූර්ණ කරගන්න අවශ්‍ය දෙවියන් වහන්සේ තමයි කියන එක මිනිස්සු නොදන්න නිසා. සමහර අය දෙවියන් වහන්සේව දැනගෙන උන්වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයේ තියෙන ප්‍රශ්න නිසා අද මිනිස්සු තවම තෘප්තිය හොයන්නේ තෘප්තිය තියෙන තැන නෙවෙයි. අද මිනිස්සු විවිධාකාර දේවල් කරනවා තමගේ ජීවිතේ තෘප්තිය හොයන්න. සමහරට මේ වීඩියෝ එක නරඹන ඔබ පළවෙනි වතාවට නම් ඔබ මේ දේ අහන්නේ. මම ඔබට කියනවා ඔබේ ජීවිතේ ඔබ හිස්කමක් එක්ක ඔබේ ජීවිතේ ඔබ ඇතුළාන්තේ ඔබ තනිකමක් එක්ක ඔබ මේ වීඩියෝ එක නරඹමින් ඉන්නවා නම් මම ඔබට කියනවා ඔබේ ඒ තනිකමට හිස්කමට පිළිතුර නම් දෙවියන් වහන්සේ. ඒක නිසා මිනිස්සෙකුට මේ පොළොව තුල ඉන්න ඕනෑම මිනිස්සෙකුට වැදගත්ම දේ තමයි ඔහුගේ ජීවිතයේ තියෙන මූලික අවශ්‍යතාවයක් තමයි කෑම. අපි දන්නවා අපි පාසල ඉගෙන ගත්තා අපේට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් මොනවද කියලා. ආහාර, නිවාස, සෞඛ්‍ය මේ වගේ දේවල්. ඒ වගේම මිනිස්සෙකුට තියෙන මූලික අවශ්‍යතාවයක් තමයි දෙවියන් වහන්සේව හඳුනා ගැනීම. ඒක නිසා අපි දකින්න මේ ස්ථානයේ රජෙක් නැතුව ඉන්නකොට දෙවියන් වහන්සේ උන්වහන්සේ උසස් වූ සිංහාසනයක වැඩ හිටමින් උන්වහන්සේ පෙන්නනවා යෙසායා මෙන්න මම තමයි සැබෑ මහිමාන්විත තේජවත් රාජ්‍යරුවන් වහන්සේ. නැත්නම් යෙසායාට දෙවියන් වහන්සේ කියනවා මම තමයි මේ රටේ අවශ්‍යතාවය ඒ රට තෘප්තිමත් කරන්න පුළුවන් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් කියන මමයි. මෙතන තියෙන සැබෑම ප්‍රශ්නය මගේ මාව මිනිස්සු හොයන්නේ නැතිකමයි කියන එක යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පළවෙනි එක මම කිව්වා මේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නය මිනිස්සු දෙවියන් වහන්සේ නොදන්නකම. තමාගේ ජීවිතේ තෘප්තිමත් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ කියන එක නොදන්නකම. දෙවෙනි කාරණාව තමයි රෝම පොතේ පළවෙනි පරිච්ඡේදය තමයි පැහැදිලි ලෙස කියනවා මිනිස්සු දෙවියන් වහන්සේව දැනගෙන මිනිස්සු කොයි හෝ විදිහකින් මිනිසුන්ට තේරෙනවා ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා කියලා. අද බොහෝ අපි දකිනවා අද මේ විද්‍යාඥයින් මේ සමාජයේ ඉන්න බොහෝ විද්‍යාඥයින් අපි ඔබ අධ්‍යයනය කරලා බලන්න බොහෝ අය කිතුණු. ඒ මොකද අද අපි දන්නවා දැන් විද්‍යාව කියන්නේ මොකක්ද? විද්‍යාව කියන්නේ අපේ පරීක්ෂණයට, නිරීක්ෂණයට, නිගමනයට හසු වෙන දේවල් අපි විද්‍යාව කියලා කියනවා. හැබැයි අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ විද්‍යාවට එහා ගියව කෙනෙක්. විද්‍යාව කියන එක දවස්පතා එක අලුත් වෙනවා. විද්‍යාවට දවස්පතා අලුත් දේවල් එකතු වෙනවා. ඒ දේවල් අපි අලුතෙන් හොයාගන්නකොට ඒක ඊට පස්සේ විද්‍යාව වෙනවා. නමුත් ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ කියන්නේ විද්‍යාවට එහා ගියව කෙනෙක්. ඒක නිසා අද මේ සමාජයට අපි අද මිනිස්සු අද පටු අපි ඔබ කියවලා බලන්න රෝම පළවෙනි පරිච්ඡේදයේ ඉස්සානි පැහැදිලිව කියනවා මිනිස්සු තමා ප්‍රඥාවන්තයෝයි සිතමින් අඥානියෝ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට අදාළ ඔවුන්ට හිතන ජීවිතේ ජීවත් වෙමින් අද ඔවුන්ගේ ජීවිත විනාශ කරගන්නමින් ඉන්නවා කියලා. ඒක නිසා පැහැදිලිව තේරුම් ගන්න මේ සමාජයේ තියෙන අවශ්‍යතාවය දෙවියන් වහන්සේව හඳුනා ගැනීමයි. දෙක ඔබ දෙවියන් වහන්සේව හඳුනාගෙන අද මම අර ආරම්භයේදී කිව්වා වගේ දෙදෙනෙක් අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ ඒ දෙදෙනා පිළිබඳව අවබෝධ කරගන්න තරමටයි. අද මේ සමාජය තුළ අපි පැහැදිලිවම දකින දෙයක් තමයි මිනිස්සු දෙවියන් වහන්සේව හොයන්න පටන් ගන්නෙ තමා ගැන හිතමින්. අද ගොඩාක් වෙලාවට සමහරට අද දවසේ මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔබ මොන අවශ්‍යතාවයක් එක්ක ඉන්නවද මම දන්නේ නැහැ. අද ගොඩාක් වෙලාවට වෙන්නේ මිනිස්සු දෙවියන් වහන්සේව දැනගෙනත් තාම තමාගේ අවධානය තියෙන්නේ තමාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම මිස දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන හොයන එක නෙවෙයි. අපි දන්නවා දේවත්වයේ පිළිබඳව අද මේ සමාජය තුළ විවිධාකාර සංකල්පයන් තිබෙනවා. ඔබත් එවැනි සංකල්පයන් සමග ඔබ දෙවියන් වහන්සේ පිළිබඳව දැනගත්තා වූ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට තවමත් මේ සංකල්පයන් අපේ මනස තුළ තිබෙන නිසා ඔබට සමහර විට ඔබගේ හදවතේ ඔබ දැනට අඳුනගෙන ඉන්න දෙවියන් වහන්සේ ඔබ ඇත්තටම හඳුනාගත යුතු දෙවියන් වහන්සේ නොවෙන්න පුළුවන්. මම ඔබට තවත් මේ ගැන පැහැදිලි කරනවා නම් දැන් මම ඔබට කිව්වා පටන් ගැනීමේදී දැන් අද නම් ඔබ මාව පළවෙනි වතාවට දකින්නේ. ඔබ තාම දන්නේ නැහැ මං ගැන. ඔබ තාම දකින්නේ මම එක පුද්ගලයෙක් විතරයි.
ඔහු දෙවියන් වහන්සේගේ පණිවිඩය බෙදා ගන්න එක පුද්ගලෙක් විදිහට විතරයි ඔබ තාම මාව දකින්නේ. නමුත් ඔබ මා සමග කතා කරනවා නම් ඔබ මා සමග කතා කරමින් මම කවුද කියලා ඔබ අවබෝධ කරගන්නවා නම් ඔබට පුළුවන් මා සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. මේ වගේ තමයි අද මිනිස්සු දෙවියන් වහන්සේ කිව්වම ඔව් දෙවියන් වහන්සේව දන්නවා. අද සමහර අය ඉන්නවා උප්පත්ති ඉඳලා දෙවියන් වහන්සේව දන්නවා. හැබැයි දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන ඔහු අධ්‍යයනය කරලා නැති නිසා ඔහු දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන ඔහු දෙවියන් වහන්සේගේ වචනේ අධ්‍යයනය කරමින් ඔහු හොයාගත්තේ නැති නිසා සමහර විට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ජීවිතයේ ඔහු ජීවත් වෙන්නේ නැහැ. ඒ දෙවෙනි කාරණාව ඔහුට දෙවියන් වහන්සේ අතර හොඳ සම්බන්ධතාවයක් නැහැ. දැන් මෙතන අපි දකිනවා අපි මේ යෙසායා 6 වෙනි පරිච්ඡේදය අපි කියමින් සිටියේ ඒ ස්ථානයේ කියනවා උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන් වහන්සේ උස්සු සිංහාසනයක වැඩ හිටිනවා දුටුමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මුළු මාලිගාව පිරී තිබුණේය. උන්වහන්සේගේ අවටින් සෙරාප්පුරු සිටි ඔය එක් එක්කෙනාට පියාපත් 6 බැගින් තිබුණේය. දෙකකින් මුහුණ වසා ගත්තේය, දෙකකින් පාද වසා ගත්තේය, දෙකකින් පියාසර කළේය. පළවෙනි දේ තමයි එතන කියනවා උන්වහන්සේගේ වස්ත්‍රයේ කෙළවරින් මාලිගාව පිරී තිබුණේය. දැන් ඔබ යුද ඉතිහාසය ඔබ අධ්‍යයනය කරලා බැලුවොත් අපි දන්නවා යුදවරු එක කබායක් වගේ එකක් අදිනවා. ඒ කබායේ පිටුපස අපි කියනවා ඒ කබායේ පිටුපස කොච්චර දික් වෙනවද? ඒ දිගවන තරමට තීරණය කරනවලු එයාගේ තියෙන උතුම්කම. එයාගේ තියෙන විශේෂත්වය. එයාගේ තියෙන බලය, එයාගේ තුල තියෙන නිලය හැමදේම තීරණය වෙනවා එයාගේ අර මුළු ලෝකයේ තියෙන දිග ප්‍රමාණය. මෙතන කියනවා උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මුළු මාලිගාවම පිරී තිබුණේය. මෙතනින් පෙන්නනවා දෙවියන් වහන්සේ යෙසායාට උන්වහන්සේ අවස්ථාවක් දෙනවා උන්වහන්සේ කවුද කියන එක තේරුම් ගන්න. ඊළඟට කියනවා ඒ ස්ථානයේ සෙරාප්පුරු දේවදූතයෝ සිටියා. ඔවුන්ට පියාපත් 6ක් තිබුණලු. දෙකකින් පාද වසා ගත්තා, දෙකකින් මුහුණ වසා ගත්තා, දෙකකින් පියාසර කරා. ඇයි මේ දේවදූතයන්ට පියාපත් 6ක්? ඇයි ඔවුන් මුහුණ වසා ගත්තේ? ඔබට මේකට හොඳම උදාහරණයක් මට ඔබට දෙන්න පුළුවන්. බයිබලයේ අපි දකිනවා මෝසෙස් එක වෙලාවක ඔහු දෙවියන් වහන්සේව දකිනවා. ඔහු දෙවියන් වහන්සේව මුහුණට මුහුණලා දකින්නේ නැහැ. නමුත් ඔහු යම් ඡායාවක් දෙවියන් වහන්සේව දකිනවා. මේ දෙවියන් වහන්සේව දැක්ක මෝසෙස් නැවත සෙනග අතරට ඊශ්‍රායල් සෙනග අතරට එනකොට ඊශ්‍රායල් සෙනගට මෝසෙස්ගේ මුහුණ බලන්න බැරි වුණා කියලා දේව වචනේ කියනවා. එතරම් උන්වහන්සේගේ මහිමය එතරම් උන්වහන්සේට අපි මට අතර වචන නැහැ අපිට විස්තර කරන්න ගැන. එච්චර මෝසෙස් දෙවියන් වහන්සේගේ ඡායාවක් දැක්කහම මෝසෙස්ව දකින්න බැරුණා මිනිසයන්ට. එතකොට දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින දේවදූතයෝ කොහොමද දෙවියන් වහන්සේ දිහා බලන්නේ? දේවදූතයන්ට ඒ නිසා දෙවියන් වහන්සේ විසින්ම දීලා තිබුණා පියාපත් මුණ වසා ගන්න. මගේ සහෝදර සහෝදරේ ඔබ මෙතනින් එහාට කියවලා බලන්න. ඒ ස්ථාන ඊළඟට කියනවා ඔහු එක එක්කෙනා අනිකාට මොරගසමින් සේනාවල ස්වාමීන් වහන්සේ ශුද්ධය මුළු පොළව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. මේ ස්ථානයේ යෙසායා එක පාර දකිනවා දෙවියන් වහන්සේගේ තේජස, උන්වහන්සේගේ ශුද්ධකම, උන්වහන්සේගේ මහිමය. මේ දේවල් දකින යෙසායා මොනවද කියන්නේ? එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එලිපත්වල අත්තිවාරම් සැලුණේය, ගෘහයද ධූමයෙන් පිරුණේය. එවිට මම කතා කොට අහෝ මට දුක් වේ, මක් නිසාද මට විනාශය විය? කුමක්කේඳ අපවිත්‍ර තොල් ඇති මිනිසෙක්ව සිටිනා වූ අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වාසය කරනා වූ මම සේනාවල ස්වාමීන් වහන්සේ දුටුමි කිව්වේය. අපි දකිනවා යෙසායා දෙවියන් වහන්සේගේ ඒ මහිමේ දකිනකොට, ඒ තේජාන්විත අභිමුඛය දකිනකොට යෙසායාට දැනෙන්න පටන් ගන්නවා මම කොච්චරනම් වැඩකට නැති, මම කොච්චරනම් පව්කාර, මම කොච්චරනම් දෙවියන් වහන්සේ නැතුව ජීවත් වෙන්න බැරි මිනිහෙක්ද කියන එක යෙසායාට වැටෙන්න පටන් ගන්නවා. මගේ සහෝදරයා සහෝදරිය, ඔබගේ ප්‍රශ්නයට පිළිතුර නම් දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේව සොයන්න නම් ඔබට වෙනවා උන්වහන්සේව ගැන ඔබට අධ්‍යයනය කරන්න, ඔබට වෙනවා උන්වහන්සේ ගැන හොයලා බලන්න. මම කිව්වා සම්බන්ධතාවයකට වැදගත්ම දේ තමයි එකිනෙකාව අවබෝධ කර ගැනීම, ඒකේන අකමැති දේ කැමති දේවල් වටහා ගැනීම. මෙතන යෙසායා දෙවියන් වහන්සේව දකින්නකොට මොකද වෙන්නේ? යෙසායාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහුගේ ජීවිතය ඔහු දැනගන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු කවුද කියලා. තවත් බයිබලයේ තියෙන හොඳ උදාහරණයක් තමයි යෝබ්. යෝබ්ගේ ජීවිතය ඔබ කියවලා බලන්න. යෝබ් පොත බයිබලයේ තියෙන පරණම පොත. යෝබ් ගැන ඔබ කියවලා බලන්න. යෝබ් කියන්නේ ඔහුට මිනිස්සෙක්ට මේ පොළොව තුල වෙන්න පුළුවන් බොහෝ දේවල් වලට
එක නිමේෂයක් එක කාලයක් ඇතුළත මේ ඔක්කොට මුණ දුන්න මේ යෝබ්. ඒ යෝබ් මේ හැම දෙයකට මුණ දීලා ඔහුගේ ජීවිතේ ඔහු වැටෙන්න පුළුවන් අපි කියන අන්තිම තැනට වැටිලා. ඔහුගේ ජීවිතේ ඔහු බලාගෙන ඉන්න ඔහුගේ වටේ ඔහුගේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ඔහුට දොස් තියනවා ඔහුට ඔහු වරදටපත් කරනවා. මේ වෙලාවේ ඔහු බලාගෙන ඉන්න ස්වාමීනි ඔබ වහන්සේ කතා කරන්න මට කියලා. අපි දකින්න දෙවියන් වහන්සේ ඔහුට එළිදරව් වෙලා දෙවියන් වහන්සේ ඔහුට ප්‍රකාශ වෙලා දෙවියන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නට උත්තරේ මොකක්ද කියලා කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ වෙනුවට යෝබ්ට පැහැදිලි කරනවා උන්වහන්සේ කවුද කියලා. ඔබ බලන්න උන්වහන්සේ කවුද කියන එක පැහැදිලි කරගෙන යන අතරතුර යෝබ් කියනවා යෝබ් ඔහුගේ දෑත් වලින් ඔහුගේ මුඛේ වසාගත්තා කියලා ඒ ස්ථානේ කියනවා. මම මෝඩෙක් වගේ කතා කරා මම තවත් කතා කරන්න යන්නේ නැහැ. අපි දකිනවා දෙවියන් වහන්සේ කවුද කියලා යෝබ් දැනගත්ත මොහොතේ ඉඳලා යෝබ් ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මගේ සහෝදරයා සහෝදරිය යෙසායාගේ ජීවිතේත් අපි දකින්නේ දෙවියන් වහන්සේ ඔහු රජෙක් නැති නිසා ඔහු කල්පනා කරමින් සිටිනකොට දෙවියන් වහන්සේ රජෙක් ලෙස ඔහුගේ ජීවිතේ ඉතාමත් මහිමාන්විත ලෙස ප්‍රකාශ වුණාට පස්සේ යෙසායාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඔබේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. ඔබේ ජීවිතේ මම දන්නවා ඔබට ඔබ දැන් මේ ගත කරන ජීවිතේ ඔබ බොහෝ අයට ඔබට නිරස වෙලා ඇති. පළවෙනි දේ ඔබ පළවෙනි වතාවට නම් අද දවසේ මේ මගේ පණිවිඩය අහන්නේ. පළවෙනි දේ තමයි ඔබ දෙවියන් වහන්සේව හඳුනා ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගෙන් මං කිව්ව මිනිස්සයා වෙන් වුණා පාපේ නිසා. අපි දකිනවා මේකට මිනිස්සයාට මොන දේ කරලත් නැවත දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න බැරි නිසා දෙවියන් වහන්සේම තීරණයක් ගත්ත මනුෂ්‍ය ශරීරයක් අරගෙන මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතේ දීලා අපිට අවස්ථාවක් දුන්නා නැවත දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. පාපේ නිසා මේ ලෝකෙන් වෙච්ච මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අවස්ථාවක් දුන්නා යේසුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන නැවත දෙවියන් වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ ඔබේ පාපේ වෙනුවෙන් ජීවිතය දුන්නේ ඔබට නැවත දෙවියන් වහන්සේට ලං වෙන්න. ඒ මොකද ඔබේ ජීවිතේ සැබෑ තෘප්තිය තියෙන්නේ දෙවියන් වහන්සේ තුල නිසා. ඒක නිසා යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට පිළිගැනීම තුලින් ඔබට පුළුවන් දෙවියන් වහන්සේ සමග නැවත සම්බන්ධ වෙන්න. අන්න එදාට ඔබේ ජීවිතේ ඔබ සැබෑ තෘප්තිය ඔබේ අවශ්‍යතාවය මොකක් වුණත් ඔබ ජීවිතේ තෘප්තිමත් වෙන්න යනවා. දෙවෙනි කාරණාව තමයි ඔබ එලෙස සම්මන්තාවයකට ආපු කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ ගැන අධ්‍යයනය කරලා බලන්න අවශ්‍යයි. අද ගොඩාක් වෙලාට මිනිස්සු අද හොයන්නේ මගේ ප්‍රශ්න උත්තරේ මොකද්ද? මම කවුද? මම ජයග්‍රාහකෙක්. මම නැහැ. ඔබ කවුද කියන එක නෙමෙයි වැදගත්. ඔබ নমස්කාර කරන්නේ කාටද? ඔබ ඔබේ පෞද්ගලික ගැලුම්කාරයන් හැටියට පිළිගත්තේ කාවද? ඔබ යන්නේ කොයි වගේ කෙනෙක් සමගද කියන එකයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේ දවසේදී මම ඔබට මතක් කරන දේ තමයි සර්ව බලධාරී සර්ව බල පරාක්‍රම අතිශුද්ධ බල පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ සිටිනවා. ඔබට තීරණයක් තිබෙනවා. උන්වහන්සේව හඳුනා ගැනීම, උන්වහන්සේට ලංවීම, උන්වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. දෙවියන් වහන්සේව සැබෑ ලෙස දැනගත් හැම මිනිසෙක්ම දැනගන්නවා මම උන්වහන්සේ නැතුව මට කිසි දෙයක් කරන්න බෑ. උන්වහන්සේ තමයි මගේ සියල්ල කියන එක. ඔබ ඉදිරියේ කතා කරන මමත් එලෙසම දෙවියන් වහන්සේව හඳුනාගත්ත නිසා, දෙවියන් වහන්සේව දැනගත්ත නිසා, උන්වහන්සේ ගැන දැනගනිමින් යන නිසා ජීවිතයේ තෘප්තිය ලැබුවා කෙනෙක්. අර රජතුමා ගැන අපි කියුවා වගේ ඔහු දෙවියන් වහන්සේ සෙව්වේය සොයන කාලය තුල දෙවියන් වහන්සේ ඔහු සඵලවත් කළේ කියන එක ඒක කොයිතරම්නම් වැදගත් දෙයක්ද. ඒක නිසා මම කැමතියි මේ වෙලාවේ ඔබ වෙනුවෙන් යාඥා කරන්න. අපි යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. ස්වාමිනී මේ වෙලාවේ යමෙක් මේ වීඩියෝ එක නරඹමින් ඉන්නවා නම් ස්වාමිනී ඔහු අහම්බෙන් මේක අසනවා නෙවෙයි බලනවා නෙවෙයි. ඔබ වහන්සේ ඔහුට මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. යමෙක් මේ අද දවසේ ප්‍රථම වතාවට නම් ඔබ වහන්සේ ගැන අසන්නේ යාඥා කරනවා ස්වාමිනී ඔහු ගැන. ඔහුගේ ජීවිතේ ඔහු තේරුම් ගන්න ඔහුගේ ජීවිතේ ඔහු තේරුම් ගනිවා. ඔහු පෞකාරයෙක්. ඔහුගේ ජීවිතේ අද මෙතනටපත් වෙන්න හේතුව දෙවියන් වහන්සේගෙන් ඔහු ඈත්ව සිටින නිසායි. ඒක නිසා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උට අවස්ථාවක් දීලා තිබෙනවා. ඔබ වහන්සේ මනුෂ්‍ය ශරීරයක් අරගෙන මේ පොළොවට ඇවිල්ලා යේසුනි ඔබ වහන්සේගේ ජීවිතේ කුරුසේ මත ඔබ වහන්සේ පූජා කරලා ඔහුට අවස්ථාවක් දීලා තිබෙනවා නැවත ඔබ වහන්සේට ලං වෙන්න. ස්වාමීනි මේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඔබට ලං වෙන්න ඔහුට කරුණාව දෙන්න. ඒ වගේම යමෙක් මේ වෙලාවේ ඔබ වහන්සේව දන්නවා. නමුත් ඔබ වහන්සේ ගැන අවබෝධයක් නැති නිසා ඔබ වහන්සේගේ ඒ උතුම්කම ඔබ වහන්සේගේ තියෙන ඒ විශාලත්වය
ඔහු අධ්‍යයනය කරන්නේ නැති නිසා, ඔහුට ඒ ගැන අවබෝධයක් නැති නිසා සමහරට ඔහුට හිතෙන ජීවිතය ඔහු ඔහේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ස්වාමිනී ආඥා කරනවා ඔබගේ කරුණාව ඔහුට දෙන්න. ඔබ වහන්සේ ඔහුට ප්‍රකාශ වෙන්න. ඔහුට උදව් කරන්න. ඔබ වහන්සේ කවුද කියලා අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න. ඒ තුලින් ඔබ වහන්සේට ලං වෙන්න. ස්වාමිනී අද දවස නිසා ස්තුතියි. අද දවසේ මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔබ වහන්සේගේ දරුවෝ නිසා ස්තුතියි. සියල්ල ඔබගේ දෑතට බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.